අයිබෝවන් ඔබ මේ වී සිටිනේ රාත්‍රී 10 ප්‍රධාන පුවත් ප්‍රකාශයත් සමගින්. දැන් සිරස්තල. පක්ෂ විපක්ෂ ભેදයෙන් තොරව රට වෙනුවෙන් කටයුතු කිරීමට ලැබුණු අවස්ථාවෙන් මහජන නියෝජිතයින් ප්‍රයෝජන ගත යුතුයි ජනාධිපතිතුමා පවසයි. ජිනීවා යෝජනාවලට විරෝධය පා කොළඹදී අදත් විරෝධතා. රෝහල් සුළු සේවක වර්ජනය තවදුරටත්. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන ආ යෝජනාවට විරෝධය දැක්වීමේ අරමුණින් අදත් දිවයින පුරා විවිධ වැඩසටහන් සංවිධානය කර තිබුණා. එක්සත් ජනතා නිදහස් සන්ධාන නියෝජිතයින් අද මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. එහිදී අදහස් පළ වූයේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ අමරිකානු යෝජනාව පිළිබඳවයි. ජිනීවා හරහා ගන්නා වූ උත්සාහයන් කොයිආකාරයෙන් හෝ වේවත් ඒ වගේම රට තුල අභ්‍යන්තරයේ ඇතිවන ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ සහ නොයෙකුත් බලවේග කෙසේ හෝ වේවත් ශක්තිමත් ආර්ථිකයක් ඇති ප්‍රබුද්ධ රටක් විදිහට මේ රට නිදහස් සාමකාමී පරිසරයක ඉදිරියට ගෙන යාමේ කාර්යයේදී අපි ශ්‍රී ලංකා රජයේ විදිහට කළ හැකි සියලු දේවල් මේ රට ඉදිරියට ගෙන යාම සඳහා පිටු කරනවා. අපි රටේ සංවර්ධන කාර්යයන් තව තවත් ශක්තිමත් කරනවා. රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරමින් මෙතෙක් ගෙන ගිය වැඩපිළිවෙල තව තවත් අපි ශක්තිමත් කරනවා. වෙනත් ආකාරයකින් කොහේ හෝ සිට ක්‍රියාත්මක වීමට උත්සාහ ගන්නවා නම් ප්‍රභාකරන්ගේ සීනය සැබෑ කරන්නට අපි කිසිසේත්ම ඒවාට ඉඩ තියන්නේ නැහැ. එකාතකින් උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ සඳහන් වෙනවයි කියන නිවැරදි සහ වැරදි කරුණු කීපයක් අන්තර්ගත කරලා ඒක ක්‍රියාත්මක කරන්න කියලා බලපෑම් කරනවා වගේම ඊට පරිබාහිරව අන්තර්ජාතික නීතිය උල්ලංඝනය කිරීම ගැන ඒ කියන්නේ වුන් සඳහන් කරන විදියට යුද අපරාධ ගැන අපි පරීක්ෂණ කරන්න එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසමේ යටතේ විශේෂ ක්‍රියාපටිපාටි හැටියට හඳුන්වන ක්‍රියාදාමයට අනුව රටවල් පහක නියෝජිතයෝ 5 දෙනෙක් යොදවලා ඒ 5 දෙනා කමිටුවක් හැටියට ශ්‍රී ලංකාවට ඇවිල්ලා ඔවුන්ට තනි පුද්ගලයන්ට පැමිණිලි කරන්න පුළුවන් වාතාවරණය හදලා ඒවා විභාග කළා ඊළඟ 22 වෙනි සැසිවාරය වෙනකොට ඒ වාර්තාව නිකුත් කරන්න කියන එක තමයි මේ යෝජනාවේ මූලික හරය. ජනාධිපතිතුමන් මේ රජය ඉතාම පැහැදිලිව ජිනීවා යෝජනාවේ මොන ප්‍රතිඵලය ලැබුණත් අපි ජයග්‍රහණය කළත් නැතත් මොන ප්‍රතිඵලය ලැබුණත් ඔවුන්ගේ න්‍යාය පත්‍රයට නටන්න කිසි ලෙසකින්වත් සූදානම් නැහැ. මව්බිමේ නිදහස සහ ස්වෛරත්වයේ ඉහළයි කියන තැන ඉඳගෙන තමයි 26000ක් අපේ දරුවෝ ජීවිත පූජා කළේ මේ රටේ නිදහස වෙනුවෙන්. ඒ නිසා ඒ ස්වෛරීත්වයේ දඩේ අපිට ජිනීවා වලින් නිව්යෝක් වලින් ලන්ඩන් වලින් එන රාජතාන්ත්‍රික රැලි වලටවත් අපි පාවා දෙන්නේ නැහැ. මේ රටේ ජනතාවගේ මතයයි අපට උත්තරීතර අංකල් සෑම්ටයි ඇන්ටි පිල්ලටයි ඕන විදිහට මේ රටේ ප්‍රතිපත්ති වෙනස් කරන්න බෑ. නීති රීති පද්ධති කිසියම් කෙනෙක් උල්ලංඝනය කරලා තියෙනවනම් එයාට දඬුවම් දෙන්න, එයා වෙනුවෙන් ක්‍රියා කරන්න මේ රජය පැකිලිලා නැහැ. පිටස්තර බලවේගයක්, පිටස්තර රටක් සංවිධානයක්, පුජ්‍යලින් කීප දෙනෙක් අපට අනදුම්නු පළියට මේ රටේ යහපාලනය ඇති කරන්නට හෝ ආයතන වෙනස් කරන්නට හෝ නීති රීති පද්ධති වෙනස් කරන්නට අපේ රජය සූදානම් නැහැ. ජයාජාදන මහත්මයාගේ යටතේ පළවෙනි ඊළාම යුද්ධය 83 මේ වගේ සිද්ධින් නැතුණා කොමිෂන් එකක් ඉල්ලුවද? දෙවෙනි ඊළාම යුද්ධයේ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ යටතේ මෙමන කොමිෂන් එකක් ඉල්ලුවද? තුන්වෙනි ඊළාම යුද්ධයේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය යටතේ මෙවන සිද්ධින් නැතුණා මේක ඉල්ලුවද? ඇයි මේ හතරවෙනි ඊළාම යුද්ධයේදී නිමා වෙච්ච යුද්ධයේදී මේක ඉල්ලන්නේ? අර ඉදිරියෙන් ඉස්සිරියෙන් ඇති වෙච්ච යුද්ධ තුනේදීම අපි ජයග්‍රහණය ලැබුවේ නෑ. මේකේ තමයි ජයග්‍රහණය ලැබුවේ. LT ටික පරාජය වුණේ 4 වෙනි එකේ. අන්නේ පරාජය තමයි ශනිකව හේතුව ඇමරිකාවට මේ තීරණය ගැනීමට අපට එරෙහිව. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන ආ යෝජනාවට විරෝධය දැක්වීමේ අරමුණින් අදත් දිවෙන පුරා විවිධ වැඩසටහන් සංවිධානය කර තිබුණා.
ජිනීවා මානව හිමිකම් කවුන්සිලේදී ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එනු ලැබූ යෝජනාව සම්මත කිරීමේ වැඩපිළිවෙල හා විදේශ කුමන්ත්‍රණ පිටු දැකීමේ ආධ්‍යාත්මික වැඩසටහනක් අද පස්වරුවේ ආරම්භ වුණේ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී. දේශප්‍රේමී භික්ෂු පෙරමුණ මෙම සත්‍යක්‍රියාව සංවිධානය කර තිබෙනවා. මෙම සත්‍යක්‍රියාව පැවැත්වෙන භූමියට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාද අද පස්වරුවේ පැමිණියා. මෙය ලබන 24 වෙනිදා දක්වා පැවැත්වෙනු ඇති. මේ අතර ඇමරිකානු යෝජනාවට එරෙහිව අද දහවල් තවත් විරෝධතාවක් පැවැත්වුණේ ලේක් හවුස් ගොඩනැගිලි ඉදිරිපිටයි. සීමා සහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම එය සංවිධානය කර තිබුණා. ජිනීවා සමුළුවේදී කුමන තීරණයක් ලැබුණත් මේ රටේ ජනතාව සියලු ආගම් ජාති පක්ෂ ભેදයකින් තොරව ගරු ජනාධිපතිතුමා සමග රට වෙනුවෙන් පෙනී සිටින බව අපි කවුරුත් දන්නා දෙයක්. මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ යෝජනාවට එරෙහිව හෝමාගම ප්‍රාදේශීය සභාව සංවිධානය කළ විරෝධතාව අද පස්වරුවේ පැවැත්වුණේ හෝමාගම නගර මැදයේදී. මේ අතර රටට සෙත් පතමින් ඊයේ රාත්‍රියේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදීත් කැලණිය රජමහා විහාරස්ථානයේදී හා රුවන්වැලි සෑමලුවේදීත් විශේෂ පිරිත් සජ්ජායනා පැවැත්වුණා. ත්‍රිකුණාමල මොරවැව ප්‍රාදේශීය සභාව සංවිධානය කළ මේ විරෝධතාව අද පෙරවරුවේ පැවැත්වුණා. පාගමනින් පැමිණි පිරිස විදේශ බලවේගවලට එරෙහිව දේව කන්නලවක නිරත වුණේ මොරවැව පුල්ලේ අර්කෝවිලේදී. පක්ෂ විපක්ෂ ભેදයෙන් තොරව රට වෙනුවෙන් කටයුතු කිරීමට ලැබුණු අවස්ථාවෙන් මහජන නියෝජිතෙන් ප්‍රයෝජන ගත යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේ මාතම්පේ සමූපකාර ශාලාවේ අද පැවති පුත්තලම් දිස්ත්‍රික් සංවර්ධන රැස්වීම අමතමින්. පුත්තලම දිස්ත්‍රික්කයේ නියෝජනය කරන පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. පානීය ජල යෝජනා ක්‍රම මාර්ග සංවර්ධනය ඇතුළු දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු පිළිබඳව මෙම රැස්වීමේදී සාකච්ඡා වුණා. ජාතිය වෙනුවෙන් රට වෙනුවෙන් මම හිතනවා අපි සියලු දෙනාම එකතු වෙලා කටයුතු කරන්නට පාට පක්ෂ ජාති කුල අමතක කරලා එකතු වෙන්න වාතාවරණයක් මම හිතන්නේ හදා ගන්න ඕනේ කියන එකත් අපි මේ අවස්ථාවේදී මතක් කර දෙමින් ඔබ සියලු දෙනාටම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. මේ අතර මහවැව ශ්‍රී නාගාරාම පුරාණ විහාරස්ථානයේ බෝධීන් වහන්සේ වටා අභිනවයෙන් නිදි කළ අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේ තැන්පත් කරන බුදුමැදුරු බෝධීන් වහන්සේ වටා ඉදි කළ රන්වැට සහ ඇත්පවුර අද පෙරවරුවේ ජනාධිපතිතුමාටින් විවෘත කෙරුණා. කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති විද්‍යාලංකාර පරිවේනාධිපති කොළඹ හලාවත දෙදිසාවේ අධිකරණ සංඝනායක ආචාර්ය පූජ්‍ය වෙලමිටියාවේ කුසලදාම නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් මේ උත්සවය සංවිධානය කර තිබුණා. ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් වූ යෝජනාව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය දිමු ජයරත්න මහතා අද මහනුවර ගැටපේදී පැවති රැස්වීමකින් අනතුරුව අදහස් පළ කළා. ඉන්දියාව ගැන තාමත් අවසාන නිගමනයක් නැහැ. ඒගොල්ලෝ ඉන්දියාව කියනවා මේ සත්‍යය ගැන අපි තවත් බලනවා. අවසාන කොටසක් රත් කර ගැනීමේ සූදානමක් තියෙනවා කියන මතයක් ඇති වෙලා තියෙනවා. එහෙම වුණොත් ඒගොල්ලෝ ඒකට පක්ෂව ක්‍රියා කරන නැත්නම් කියලා මතය කියන නිසා ස්ථීර නිගමනට ඇවිල්ලා නැහැ. මේ නිසා අපේ තිබුණ රටවල් පහක් විතර දුර්වල තත්යකට පත් වෙලා තියෙන බවක් පේනවා. ඒ අනුව නැත්නම් රටවල් 20ක් පමණ අපිත් එක්ක හිටියා. දැන් විමර්ශන විශේෂාංකය. ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සිදු වී ඇතැයි කියන රුපියල් 24 කෝටි 58 ලක්ෂයකට ආසන්න මූල්‍ය වංචාවක් අදාළ වංචාව සිදු වී යයි කියන කාල සීමාවේදී එම මණ්ඩලයේ විගණනය භාරව සිටියයි කියන විගණන නිලධාරීවරුන් දෙදෙනෙකු විසින් යට ගැසුවේයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිය නිරීක්ෂණ ඉදිරිපත් කරන ලෙසට ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය විගණනාධිපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබෙනවා. එම ඉල්ලීම ඇතුළත් මාර්තු මාස 20 දාතමින් යුත් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ ලේකම්වරයාගේ මේ ලිපිය අනුව එම ආයතනය විගණකාධිපතිවරයාගෙන් අදාළ ඉල්ලීම කරුණේ ශ්‍රී ලංකා විගණන පරීක්ෂණ සේවා සංගමය විසින් කර ඇති ලිඛිත පැමිණිල්ලක් අනුවයි. විගණනාධිපති දෙපාර්තමේන්තුව විසින් අදාළ මුදල් වංචාව යට ගැසුවේයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු විගණනාධිපති පී.ඒ. ප්‍රේමතිලක මහතාගේ නියමය පරිදි සිදු කරනු පරීක්ෂණයේ වාර්තාවේ සඳහන් ඇතැම් කරුණු විමර්ශන ඉකුත් ඉරිදා අනාවරණය කළා. අදාළ පරීක්ෂණ වාර්තාව 2008 වසරේ දෙසැම්බර් මාස 23 වෙනිදා බාර කෙරෙන්නේ පී.ඒ. ප්‍රේමතිලක මහතාගේ අනුප්‍රාප්තිකයා ලෙස විගණකාධිපති ධූරයට පත් එස් ස්වර්ණජෝති මහතා එම ධූරයෙන් විශ්‍රාම යාමට ආසන්නව සිටියේදී
අදාළ මුදල් වංචාව සිදු වූ කාලයේදී ජල සම්පාදන මණ්ඩලයේ රජයේ විගණනය භාරව කටයුතු කළ අධීක්ෂණ නිලධාරීන් විසින් ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුව නිසි සැලකිල්ලෙන් යුතුව විගණන කටයුතු වල නිරත නොවීම හේතුවෙන් අදාළ කිසිදු වංචාවක් හෙළිදරව් කර ගැනීමට නොහැකි වී ඇති බව පී.ඒ. ප්‍රේමතිලක මහතා විසින් පත් කළ පරීක්ෂණ කමිටුවේ වාර්තාවේ සඳහන්. මෙහි සඳහන් බරපතලම කාරණය වන්නේ අදාළ මුදල් වංචාව හෙළිදරව් වූ පසුව හෝ වෘත්තීය සුදුසුකම් ලැබූ අධීක්ෂණ නිලධාරීන් විගණන ප්‍රමිතීන් වලට අනුකූලව කටයුතු කළේ නම් රුපියල් 10 කෝටියකට ආසන්න මුදලක් රජයට අහිමි වීම වළක්වා ගත හැකිව තිබූ බවයි. ඊට වගකිව යුතු විගණන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට එරෙහි නිසි ක්‍රියාමාර්ග ගත යුතු යන නිර්දේශද පරීක්ෂණ වාර්තාවට ඇතුළත්ව තිබෙනවා. වත්මන් විගණකාධිපතිවරයා එම දුරයට පත් කෙරෙන්නේ එස් ස්වර්ණ ජෝති මහතාගේ අනුප්‍රාප්තිකයා ලෙසයි. ඒ අනුව විගණකාධිපති දෙපාර්තමේන්තුව කෙරෙහි වූ මහජන විශ්වාසය හා එහි කීර්තිනාමය තහවුරු කරනුවස් විගණකාධිපතිවරයා විසින් අදාළ පරීක්ෂණ වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව විමර්ශන ඉකුත් ඉරිදා අවධාරණය කළා. මේ සිද්ධියට අදාළව ශ්‍රී ලංකා විගණන පරීක්ෂණ සේවා සංගමය ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය වෙත ලිඛිත පැමිණිල්ලක් කර ඇත්තේ විගණකාධිපතිවරයා එම ආයතනයේ පූර්ණ වෘත්තීය සුදුසුකම්ලාභියෙක් වීමද පදනම් කරගෙනයි. ගණකාධිකරණයට අදාළ ප්‍රමිතීන් ආරක්ෂා කිරීමට හා එහි නියාමන වගකීම් පැවරී ඇති පාර්ලිමේන්තු පනතකින් ස්ථාපිත ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය ජාත්‍යන්තරවද පිළිගැනෙන වෘත්තීය ආයතනයක්. එහි ලේකම්වරයාගේ මේ ලිඛිත ඉල්ලීම අනුව ශ්‍රී ලංකා විගණන පරීක්ෂණ සේවා සංගමයේ ලිඛිත පැමිණිල්ල සම්බන්ධයෙන් වන නිරීක්ෂණ විගණකාධිපතිවරයා විසින් දෙසතියක් තුළ එම ආයතනය වෙත යොමු කළ යුතුයි. බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නීතිඥ ශිරාල් ලක්තිලක මහතාගේ පක්ෂ සමාජිකත්වයේ අත්හිටුවීම වළක්වාලමින් නුගේගොඩ දිසා අධිකරණය අද අතුරුතහනම් නියෝගයක් නිකුත් කළා. ඒ ලක්තිලක මහතා පක්ෂ තීරණයට එරෙහිව ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් පසුවයි. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු කෘත්‍යාධිකාරී මණ්ඩල සමාජිකින් හා විනය කමිටුව සමාජිකින් වග උත්තරකරුවන් කරමින් නීතිඥ ශිරාල් ලක්තිලක මහතා මේ පෙත්සම ගොනු කර තිබුණා. මේ සම්බන්ධයෙන් පැමිණිලි පාර්ශවයේ ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ නුගේගොඩ දිසා විනිසුරුවරිය නියෝග කළේ ලක්තිලක මහතාගේ පක්ෂ සමාජිකත්වයේ තහනම් කිරීම දින 14කට අත්හිටුවන ලෙසයි. අප්‍රේල් 4 වෙනිදා මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වන්නයි එක්සත් ජාතික පක්ෂ නායකත්වයට හා කෘත්‍යාධිකාරී මණ්ඩලයට නියෝග කෙරුණා. අද මම ඉතාම සන්තෝෂ වෙනවා ගරු අධිකරණේ මා විසින් ගොනු කරපු පෙත්සම පදනම් කරගෙන ඒ කරුණු බැලූ බැල්මට පෙනෙන නඩුවක් තියනවා යන පදනමත් මේ ක්‍රියාවලිය තුළ මාහට අලාභයක් පාඩුවක් සිදුවෙන බවත් පිළිගනිමින් මේ වාරණ නියෝග නිකුත් කරා. ඒ අනුව පෙනියන්නේ දැනට මේ අධිකරණයේ නඩුව විභාග වෙනකම් අපේ ස්ථාවරය නිවැරදි කියන එක සමාජයට එලි කරා. ඒක ඉතා විශාල ජයග්‍රහණයක් හැටියට මා දකිනවා. අද එක්සත් ජාතික පක්ෂය තුළ ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. අද රනිල් වික්‍රමසිංහ කටයුතු කරන්න ඒකාධිපතියෙක් හැටියට. ඒ නිසා මේ ඒකාධිපතියට විරුද්ධව හඬ නගපු හැම එක්කෙනාම මේ පක්ෂයෙන් අයින් කරලා දාන්න තමයි එතුමාගේ පරම චේතනාව. ඒක කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ. අපි මේ සටන දිගින් දිගටම ගෙනියලා මේ රටේ ශක්තිමත් විපක්ෂයක් හදනකම් අපි මේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා කියන එක මම ඉතාමත්ම ඕනකමින් ප්‍රකාශ කරන්න ඕනේ.